ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අනෝමා උඩන්ගාවේ මහත්මිය සහ දිනෝදි දියණිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2019 වර්ෂයේ ඔක්තෝබර් මාස 16 වන දින පරලොව සැපත් දායකත්වයේ දරූ අයගේ ස්වාමි පුරුෂයාට සහ අප්පච්චීට සංසාර දුකින් කෙලවර නිවන් සුව පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. වී මූබ උඩන්ගාවේ ලීලා නානායක්කාර ධර්මවංශ රාජපක්ෂ විමලා හේරත් රෝහණ උඩන්ගාවේ ආනන්ද රාජපක්ෂ නිලුමා උඩන්ගාවේ යන මියගිය ඥාතීන්ට නිවන් සුව පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට රටවැසි ලෝවැසි සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. නිර්මල බුදුදහම දේශනා කිරීමට চিරාත් කාලයක් සිත සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සහස්ස මපිච්චේ වාචානත් පද සංහිතා ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බහතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා භාග්‍යමත් අවස්ථාවක් බවට පත් කරගත්තා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බෞතුන් කැමැති දේශනයක් කිරීම සඳහා අපට ආරාධනය සමග අවසරය ලබා දී තිබෙනවා. එසේ වුණාම අපි අපට අදාළ දිගටම ධර්ම දේශනා කරන නිසා විවිධත්වයක් ඇති වෙන්න විවිධ ක්‍රම පාවිච්චි කරමින් යම් යම් දහම් පෙළවල් ඔස්සේ යනවා. මෙසේ ධර්ම දේශනා 423ක් කරන්න පුළුවන් ග්‍රන්ථයක් මගේ අතේ තිබෙනවා. ඒකෙන් මම ඒවා තියෙනවා කොටස් කියලා වග්ග කියලා. ඒ වග්ගකින් එක ගානේ කරගෙන ගිහින් පොත ඉවරුනහම ආයෙ මුල ඉඳලා ඒක යන්න තමයි කල්පනා කරන්නේ දෙවෙනි එකෙන්. ඒ අනුව අදට අපිට මේ ධම්ම පදේහෙවත් නිවන් මඟ යයි සඳහන් මේ විශිෂ්ට ග්‍රන්ථයේ සඳහන් සහස්ස වග්ගයේහි පවතිනා වූ ගාථාවක් තමයි මම ඔබට මේ ඉදිරිපත් කළේ. බොහෝ විට මගේ ළමා කාලේ හෝ පසු කාලීනව මේ බණ කියනවා කියලා කියන්නේ මේ ගාථාව කියලා මේ ගාථාවට අදාළ සද්ධර්මරත්නාවලියේ නැත්නම් ධම්මපද වර්ණාවේ තියෙන කතාව කියන එකයි. එහෙමත් කාලයක් තිබුණා. මම ඉතින් ඔබට කියන්නේ ওই කතාව මම දන්නවා, මොකද මමත් කියවලා තියෙන නිසා. ඒ කතාව දැනගන්න ඕන නම් ඔය සරියුත් හාමුදුරුවන්ට දාන දීලා තඹජාටික නැමැති සොරා සෝසිස දිවි ලෝකේ උපන් හැටි මේ අහගන්න පුළුවේනේ. එතකොට ඒක හැබැයි අතීතයට ගිය කතාවක් ඇහුවා වෙනවා වරුණාම මේ ගාථාවේ සඳහන් තැනට යන්න බැරි වෙනවා. ඊට වඩා ගැඹුරු දෙයක් ගැන කතා කරන්න තමයි මම මේ වගේ දේවල් ගන්නෙ. මොකද මේ සමාජයේ අපට සවන් දෙන්නට කැමැති ප්‍රිය කරන සවන් දෙමින් ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ දැක්ම ගැඹුරු වීගෙන යනවා. තවදුරටත් පිරිස් එකතු වෙනවා. ඔවුන් අපට පෞද්ගලිකව කතා කරන්න තරම්වත් වේගයක් නැති මේ දවස්වල දුරකථනයට උත්තර දෙන්න තරම්වත් වෙලාවක් නැති තත්ත්වයන් තිබෙනවා. නමුත් අවස්ථාවක් ලැබුණොත් දුරකථනයටත් පොලිතිර නොදී අරින්නේ නැහැ. නමුත් ධර්ම දේශනා පටිගත කිරීම විශාල සංඛ්‍යාවක් තියෙනකොට දවසේ වෙනුවෙන් නොදන්න ගියාපුවම පැයක විවේකයේ ධර්ම දේශනාවක් ගැන හිතන්නත් තව පැයක් ධර්ම දේශනා කරන්නත් ගත්තම අනිකුත් දේවල් දෙවෙනි තැනට වැටෙනවා. ඒ ගැන හිතක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.
ඉඩකඩ තිබෙන දවසක කාටවත් එහෙම කතා බහ කිරීම අතහරින්නේ නැහැ කවුරුටුනත් අදාළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. අපි මෙතෙන්ට යමු. ධම්මපදය. ඔය ළමා කාලේ ඔක වචන ඉගෙන ගත්තාම ඉතින් මෙන්න මොකක් පොතක්. ධම්මපදය කියන්නේ පොතක් කියලා හිතන් හිටියේ. නමුත් මේ පදං කියන්නේ පස්සේ කාලෙක තේරෙන්න ඕනේ පදං අමත පදං. අමත නිවීම පදං මාවත. එහෙනම් ධම්ම කියන්නේ නිවීම පද කියන්නේ මාවත. ධම්මපද කියන්නේ නිවන් මඟ. බලන්න එතකොට මේක මම අහලා තියෙනවා ඔය වෙනත් සමයන්හි පූජ්‍ය පක්ෂයේ අය පවා මේ ග්‍රන්ථය කියවලා බලලා මේවා පවතින ඉගැන්වීම් යම් යම් ගැටලුවට විසඳුම් වශයෙන් ලෝකෝත්තර නම් වෙන්න බෑ එහෙම ලෞකික මට්ටමින් යොදා ගන්න බව. මේ සිත් එකඟ නොවෙන්නා වූ තම්බජාටික ශෝරයාට උපායශීලීව කටයුත්තක් කරමින් සිත් එකඟ කරලා පිනෙන් මියගොස් තුසීපුර උපදින්ට මංපෙත් සැලසුවේ හොඳ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් හෙවත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඒ පව් නැති වුණා නෙමේ 499ක් මැරුවයි කියලා තියෙන්නේ. ඊට පස්සේ රජුරුවන්ගේ චෝරඝාතකයක් වෙලා අලුගෝසුවත් වෙලා. නමුත් ඒ විපාක යට වුණානේ ප්‍රයෝග සම්පත්තිය. තව දවසක විපාක විඳිනවා. තුසිත විලෝකයෙන් පව් විපාක දෙන්න වෙන්නේ නැහැ. එතකොට ප්‍රයෝග සම්පත්තියකකින් පවෙන් මග අරින්න පුළුවන් සදහටම මිදෙන්න බෑ. ආපහු ඒක ඉවර වුණොත් පින් ඉවර වෙනකොට ඔතෙන්ට වැටෙන්නත් බැරි නැහැ. නමුත් මේ මුල් කොටගෙන තමයි තථාගතයන් වහන්සේ මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. අර්ථයක් නැති අර්ථයක් විරහිත පද දහසක් ඇහුවයි කියලා ප්‍රතිපාරඵල ප්‍රයෝජනයක් නැහැ. අර්ථයක් ඇති එක පදයක් එකං අත්ත පදං අසලා යමෙක් යං සුත්වා උපසම්මති අසා සංසිඳෙනවා නම් දැන් මෙතන චෝරඝාතකයාගේ සංසිඳීමක් නෙවෙයි. නමුත් අර පශ්චාත්තාපය අමතක කොට පැහැදීම බව ගමනට උදව් වීමක් එතන වෙලා තිබෙන්නේ. එනම් මේ සූත්‍ර දේශනා තුලත් දීඝමජ්ක්‍ධිමාදී නිකාය ග්‍රන්ථවල දහස්ක් නෙමෙයි දසදහසක් විතර වදන් තියෙන ඒවා තියෙනවා. අර මට මතකයි එක සූත්‍රයක් තියෙනවා මට මේ වෙලාවේ නම මතක නැහැ. දිගට පැහැදිලි කරලා අන්තිමේ වරහන් ඇතුළේ තියෙනවා භික්ෂුන් වහන්සේලා සතුටටපත් උනේ නැහැ කියලා. ඒ යහපන් නොතේරුණ හිණි කියලා තියෙනවා. මට අහුවෙලා තියෙන එකම එක සූත්‍රයයි එහෙම මං හිතන්නේ ඔය මේ බුදුන් වහන්සේගේ දේශනාව අහලා භික්ෂුන් වහන්සේලා සතුටටපත් වුණා කියලානේ අකට තියෙන්නේ. ඉතින් අපට මේ ලබාගත් ජීවිතය තුළ ලබාගත් මේ සසුන් කෙත තුළ සංසාරිකව ගෙනාවා වූ පළපුරුද්දක් දියුණු කරපු නුවණක් තිබෙනවා නම් ඔය අර්ථයක් ඇති එක පදයක් ඇසීම තුළිනුත් මේ සංසිඳන මඟ හොයාගන්න පුළුවන් වෙයි. මේ සංසිඳනවා කියලා මම කියන්නේ යටපත් වෙනවට නෙමෙයි. වූප සමසුඛය කියන්නේ ලෝභයේ දේශයේ මෝහයේ ඉතිර නැතුව සංසිඳීමෙන් ලැබෙනා වූ සුඛය. එතනටයි මම ඉලක්ක කරන්නේ ගාථාව මුල් කොටගෙන. ඉතින් ඔබටත් මේක ගැන මතක් කරගන්නකෝ. මට මතක නැහැ. ඉතින් සාමාන්‍යයෙන් 2 3 පන්ති වලට වෙන්න ඇති බුද්ධං සරණං ගච්ඡාමි හරි බුදුහාමුදුරුවෝ ගැන සිද්ධාර්ථ කුමාරයෝ ගැන ඉගෙන ගන්න ඇත්තේ. ඉතින් ඕක බුද්ධ චරිතය උගන්වන තාක්කල් සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි එහෙම නැත්නම් දහම් පාසල ධර්මචාරී දක්වාමත් තියෙනවා. ඉතින් එහාට බුද්ධ චරිතය පිළිබඳ පරිශන පවත්වලා ග්‍රන්ථ එනවා. එතකොට වචන කොච්චර අහනවද? ඒ ශාසන ඉතිහාසය තුළ සිදුනා වූ ශ්‍රාවක ශාවිකාවන්ගේ සිදුවීම් කොතරම් පොත්පත්වල තියෙනව අහනවද?
අපි වහන්නේ බණ කතා නැත්නම් ධර්මය අහන නැත්නම් හොඳ දේවල් අහනවා කියන ආකාරයෙන්. නමුත් ඊතරම් දේවල් අහලත් ඊතරම් දේවල් හදාරලත් විශ්වවිද්‍යාලයේ හිටපු කීර්තිමත් ගිහි මහාචාර්යවරයෙක් වුණා වූ මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න සූරීන් කියන්නේ අනේ මේවා පාඩම් කරලා නම් මගේ හිත දශමයක්වත් හැදුනේ නැහැ කියලා යම් මේ බුදුදහමේ සඳහන් යම් සිද්ධියක් සම්බන්ධයෙන්. ඉතින් මේ මතනේ තියෙනවා මේ එක අර්ථයක් ඇති එක පදයක් තුලත් මේක තියෙනවායි කියලා. මමත් ඉතින් ඒ සම්බන්ධයෙන් ඔය අංගුත්තර නිකායේ ඒක නිපාතයෙන් උපුටා දක්වන්නම් ඕන නම් නාහං පික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි මම මගේ බුදු ඇසින්වත් දන්නේ නැහැ දකින්නේ නැහැ. නූපන්න කුසල් නූපදන උපන්න කුසල් දුරු කරන දහමක් යෝනිසෝ මනසිකාරයේ තරම් අප්‍රමාදයේ තරම්. එතකොට අර ඒ වචන ඒ කියන ප්‍රමාදයේ කියන වචනට අයිති දේ ඔබට කරන්න පුළුවන් නම් අර උපන්න කුසල් දුරු වීම නූපන්න කුසල් නොඉපදීම කියන්නේ උපසමය සංසිඳීමට යන පාර. අන්න එහෙම මේ බුදුරු එලි කළ දේ සියුම් තැනට ගෙනනොර එක වචනයකුත් විනුත් අපට මේක පැහැදිලි කරන්න පුළුවනි. ඔබටත් එහෙම මතක තියෙන්න පුළුවනි. මට මතකයි මතක් කළා ඔය 1985 විතර වෙනකොට පොත් කියන්න පටන් අරන් 75 85 නෝ වෙනකොට බැරි වෙලාවත් මට අද මේ තේරෙන අප්‍රමාදයේ තේරුණා නම් ආයතනෙන් එහාට මම එක බණ පොතක්වත් පෙරලන්නේ නැහැ අප්‍රමාද වෙන්න උත්සාහ කරනවා. ඒ වචනේ ඇති. ඇයි අප්‍රමාදව අමත පදන්නේ? මෙන්න මෙහෙම අදහසක් ඇතුව තමයි මම මේ ගාථාව තෝරාගත්තේ. ඔබට යම්කිසි මේ අර්ථයක් ඇති පදයේ ඔස්සේ ඔබේ දැක්ම ගැඹුරු කරන්න. අපි වචනයක් හරි දෙකක් හරි ගමු. එතකොට අපට අහුවෙනවා භවය කියලා වචනයක්. ඒක උපාදාන පත්‍ය භව විතරක් තියෙනවා. එහෙම නැත්නම් ඒක නැතිනම් ඒක තිබෙනවා තුන් භවය කියලා. කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට මේ භවයේ සත්වෙක් ඇවිදින විට භවගාමී කියලා කියනවා. ඉතින් සත්වෙක් භවගාමී වෙන්නේ කොහොමද කියලා අපට තේරුම් ගන්න පුළුවනි නම් එතකොට ඒකෙන් සසර හැදෙන හැටි තේරෙනවා. ඒ වගේම භවගාමී ප්‍රතිපදාවක් තුළ අනුගමනය කරන්නා වූ කිසිදු ක්‍රියාමාර්ගයක් තුළ බුදු සමය සඳහන් බව නිරෝධගාමිත්වයට එළවෙන්න බැරි බව තේරේවි. එනිසා බුදු සමය සඳහන් මේ වචන දෙකෙහිවත් භවගාමී බව නිරෝධගාමී කියන පද දෙකේ අර්ථය තෝරා ගන්න පුළුවන් නම් මේ සමාජයේ කවුරුද භවගාමී කවුද භව නිරෝධගාමී? ඔබට භවගාමීත්වයේද ඕනේ භව නිරෝධගාමීත්වයේද ඕන කියන අර්ථය ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. මන්දගාමී ශීඝ්‍රගාමී කියන්නේ ගාමී ගමන් කරන්නේනේ. එහෙනම් භව කාම භවය, රූප භවය, අරූප භවය කියලා තමයි බුදු සමයේ සඳහන් කරලා තියෙන්නේ. කාම භවය කියන එක ඊට පස්සේ දෙකට කඩලා පෙන්නලා තියෙනවා කාම දුගති සහ කාම සුගති කියලා. දුක් විපාක පමණක් සහිත සහ සැප විපාක සහිත ලෞකික. එතකොට අසුර ප්‍රේත නිරිතිසන් ආදී කොට ඇති කතා කරන්නා වූ භවය කාම දුගතිය. මිනිසත් බව සමග උපපාතික ප්‍රතිසන්ධි 6කින් යුක්ත සදිව් ලෝකය කාම සුගතිය. රූපී ධාන මත පදනම් වී ප්‍රතිසන්ධි ලබන එක රූපී භවය. අරූපී ධාන මත ප්‍රතිසන්ධි ලබන එක අරූපී භවය. එතකොට සත්වයකට
බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ බුදුවරු එලි කළා වූ සත්‍ය තේරුම් ගන්නට බැරි නම් මෙයින් එකකට ඇලී ගැටි භවයේ ඇවිදින්න සිද්ධ වෙනවා. හැබැයි සත්‍යයේ භවයේ ඇවිදිනව නෙවෙයි. ඒ කියන්නේ කයෙන් කවුරුත් පරලෝ යන්නේ නැහැ. මෙහි භූම දානය කරලා ආදාහනය කරන එක නෙවෙන්නේ. නමුත් මේ කය උදව් කරගන්න එක්රැස් කරගන්නා වූ කිසියම් ආකාරයක අபிසංකාර ස්වභාවයක් නිසා ඒ අபிසංකාර පදනම් කොටගෙන භවගාමී වෙන්න සිද්ධ වෙනවා. දැන් තම්බජාටික චෝරයා නැත්නම් තමදලි තොරා කරපු පව් අනුගත කළ ඔහුට උරුම වෙන්න තියෙන්නේ කාම දුගති ගාමිත්වය. නමුත් කාම දුගති ගාමිත්වය යටපත් වෙන්නට සාරිපුත්‍ර හිමියන්ගේ පිහිටවීම නැත්නම් අනුශාසනාව ඔහුගේ ගමන වෙනස් කළා. භවගාමී වලින් නිදහස් කළා නෙවෙයි. නමුත් භවසුගති ගාමී කළා. එතකොට තම්බජාටික සොරා කයෙන් මේ ගියේ නැහැ මේ තුසිදිව්‍ය ලෝකේ. කවුරුත් කයෙන් යන්නේ නැහැ. කය මුල් කොටගෙන හදාගන්නා වූ උපදවා ගන්නා වූ මානසික ස්වභාවයක අනාගතයක් තියෙනවා. අන්න ඒක ඔබට තේරෙනවා නම් මේ බුදුවරු ලෝකෙට පහළ වෙලා භවගාමිත්වය විවරණය කළේ ඇයි? ඔබට ප්‍රාර්ථනා කර කර ඉන්නද? එහෙම නැත්නම් ඒකේ පවතිනා වූ නිමක් නොවන බව සහ අතරමං වුණ ස්වභාවය තේරුම් කර දෙමින් භව නිරෝධගාමිත්වයේ නැමැති ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නද කියන එක මේ ඔය භවයේ ප්‍රාර්ථනා කරන භවයේ ඇවිදින්න පැතුම් පතන සිහිනමවන අය දෙවරක් නෙමෙයි තුන් වරක් හිතලා බලන්න. ඒ සඳහායි අපි මේ පැහැදිලි කරන්නේ. හොඳයි, කය යන්නේ නැත්නම් මරණින් මතු සෝ කායස වේදෝ පරම්මරණ දුක්ගතින් උපජ්ජති කියලා බුදුන් වහන්සේ ඔහු කය බිඳී සිදුන මරෙන් පසු දුගතියට යනවා කියනවා. ඉතින් අපි ගත්ත ඔහු යනවා කියලා එන දෙපයින් හරි කකුල් දෙකෙන් හරි ශරීරයෙන් හරි යන්න ඕනන්නේ. නෑ, ඒක නෙවෙයි ඒකෙන් පෙන්වන්නේ. ඔහුගේ චේතනා, ඔහු කය මුල් කොට ගත්ත එකතු කරගත්තා වූ චේතනා විශේෂයක් ඔහුට ඍණාත්මක චින්තනයක් ලබා දෙනවා. ඔහුගේ මිනිස්කම් පහත හෙළන මානසිකත්වයකට පත් කරනවා. එතකොට ඒ එක්රැස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඒ අනුගාමී ප්‍රතිපදාවට යන්න වෙනවා. අපි ඒකට තේරෙන භාෂාවෙන් කියන්නේ පව කියලා. ධර්මයේ සඳහන් වෙන්නේ මේකට අපුඤ්ඤාභිසංකාරය කියලා. ඔය අபிසංකාර කියන පදේ පවතිනවා අනාගත ඵල උපදින්නට අවශ්‍ය හේතු ගබඩා කිරීමක් කියන එක. අපේ දේශනාවලත් ඕක තිබෙනවා අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති කියලා. එතකොට තව ටිකක් වචනේ ගන්න වෙනවා පවේ උපාදානය අபிසංකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉහාත්ම වශයෙන් සුළු විපාකයක් තිබුණත් පාරලෞකික වශයෙන් අදාළ දුක් විපාකය දෙන්න අවශ්‍ය චිත්තාභ්‍යන්තර ශේෂයක් තියෙනවා. මේ ශේෂය ද්‍රව්‍යමය ශේෂයක් නොවනට මේ ශේෂයට තමයි මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ. එනම් පව තුල අවිද්‍යාපත්‍ය සංඛාරා පාපී චේතනාවෙන් පරලෝ යන්න යෙදුනොත් පාපී චේතනාව කියන්නේ භවගාමී. අදාළ විපාකයට අදාළ ඕපපාතික ප්‍රතිසන්දි හෝ එහෙම නැත්නම් සත්ව ප්‍රතිසන්දි හෝ ලබාගෙන ඊට පස්සේ ගැලවෙන්න කියලා දෙන්න කෙනෙක් නැහැ. මොෙක් වුණොත් කොටියාගේ ආහාරයට ගොදුරු වෙමින් මීයෙක් වුණොත් බලලාගේ ආහාරයට ගොදුරු වෙමින් ඒ වගේ ජීවිතය පිළිබඳව Tamanට එහායින් තියෙන තර්ජනයක් තුළ මොකද බය නැද්ද? බයයිනේ. ඕන සතෙක් බයයි. අන්න එහෙම මේ බයසෝක වේදනා දුක් විඳින්න කාලය ගත කරන්න සිද්ධ වෙනවා. සත්තුන්ට නෙමෙයි පෘථග්ජන පුද්ගලයෙකුට පවා බයසෝක වේදනාවන් මිදෙන පාවරක් බුදුවරු පැහැදිලි කරලාට තේරෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට හේතුඵල නියාමයක් ක්‍රියාත්මක වීමෙන්
එක් රැස් කරන පැත්ත පාප ධර්මයන් නම් ඒකට හේතු කියනවා. විපාක වාරයේ දුගතිගාමී නම් එතකොට ඒකට ඵල කියනවා. හේතුඵල. බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ සත්‍යයක් යනවා නෙමෙයි වචනින් කතා කළාට හේතුඵල. නමුත් ඉතින් අපේ රටේ බොහෝ දෙනාට කලක් තිස්සේ උගන්වපු මේ හේතුඵලවල ධර්මතාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ ඒ පිළිබඳ විශ්වාසයක් නැති නිසා උගතුන් බුද්ධිමතුන් ධනවතුන් බවට පත් වෙලා මේ බඩ වඩා ගැනීම නැත්නම් ආත්මාර්ථකාමී වෙලා තමන් හෝ තමන්ගේ පවුල හෝ එහෙම නැත්නම් තමන් ගොඩ ගහ ගන්න හිතාන සම්පත් ටිකක් තමන් ඉන්න යම් තැන්වල සිට ඊට පස්සේ මේ හොරය බොරුව වංචාව කපටිකම ප්‍රෝඩාව ආදී කොට ඇති පාපයට අයිති ක්‍රියාදාමයන්ගේ නිරත වෙලා ඉන්නවා. ඉතින් ඔවුන්ට ඒව අතහරින්නත් බෑ. ඒ නිසා අපි කිව්වහම හිතරි දෙන්නත් පුළුවන්. ඒ නිසා සවන් නොදීම ඉන්නවා. අන්න එහෙමයි පව්කාරකම බණ ඇහිමින් ඈත් කරන්නේ. ඔහු අල්ලන් ඉන්න කාරණේ ගිනි පෙලෙල්ලක් අතහරින්න බෑ වුණාට. ඒ වගේ පාපේ නැමැති ධර්මයට ගිජු වෙලා ඉන්න ඔහුට තියෙන බාහිර වාස නිසා ඒ නිසා සවන් දුන්නොත් එහෙම මේකේ විපාකය තේරෙනවා. ඒ නිසා සවන් නොදීම ඉන්න බලනවා. එහෙම නැත්නම් කියයි මරුණාම උපදින්න තැනක් නැහැ. කොහෙද අපායක් කොහෙද තියෙන්නේ කියනවා. මොකද තමන්ගේ හිතට සහනයක් ලබා ගන්න. කරපු වැඩවලට මේ විපාක හමු වෙනවයි කියන එක. නමුත් මේ බුදු සමයෙන් උපන් මේ හේතුඵල න්යාමය තුළ පවතිනා වූ කර්ම විපාක පින්පව් විපාක විශ්වාස කරන අයට විතරක් එහෙම නෙවෙයි. මුළු සංසාරේම කර්ම විපාක. එනම් මේ චේතනාව මුල් කොටගත් කර්මයක් නේ බුදු සමය උගන්වන්නේ. ඇමරිකාවේ හිටියත් තව රටක හිටියත් තමන්ගේ චේතනාව පිරිසුදු නැත්නම් මේ චේතනාවට අදාළ චේතනාව හේතු වශයෙන් ගත් කල ඵලයකට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එනිසා මිනිසා විසින් සුඛිය මිනිස්කම අහිමි කරගන්නා වූ මාවතකට තමයි මේ අපුණ්‍යාභි සංඛාරය ජීවිතයට එකතු කරගන්නවයි කියලා කියන්නේ. ඔන්න භවගාමි අකුසලයේ අපි එකට කියනවා. මිනිසා විසින් ඊට පස්සේ ඒවයින් ඈත් වෙලා හෝ යටපත් කරගෙන මේ සමාජයේ ජීවත් වෙනකොට සුබ සාධනය කියන යටතේ පරෝපකාරය කියන එක යටතේ බුදු සමය නම් පුණ්‍ය කර්ම කියන කාරණේ යටතේදී මේ කෙනෙකුට රිදවන්නේ පරිගන්නේ හානියක් කරන්නේ නැති මෙහෙවරක් සේවාවක් සිදු කරන ක්‍රියාකලාපයන්ට පුද්ගලයෙක් වශයෙන් එකතු වෙනවා. මතක තියාගන්න. එතකොට ඔහු පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් එකතු කරුණාම ඔහුට ඊට පස්සේ අபிසංකාරය මාරු වෙනවා. අපුණ්‍ය කියන එක අයන්න කැපිලා පුණ්‍ය අபிසංකාරය බවට පත් වෙනවා. දැන් ඒකෙත්තර අபிසංකාර විඥාන නැත්නම් ඵල උපදින හේතු කියන කාරණාව තිබෙනවා. එතකොට ඒ භවගාමී තවත් පැත්තක්. එතකොට ඒක පැහැදිලි කරලා වදාරලා තිබෙන්නේ කාම දුගතිය වෙනුවට කාම සුගතියට අනාගතය හසකස් කරන්නා වූ පාරක් විදිහට. මෙන්න මෙතෙන්ට හිර වෙලා අපේ බෞද්ධ සමාජයේ ඊට එහාට බුදුදහමක් නැහැ කියලා හිතන් ඉන්නවා. අඩු දාණය, අඩු සීලය, මධ්‍යම දාණය, මධ්‍යම සීලය, උපරිම දාණය, උපරිම සීලාදී, දාන සීලාදී කාරණාවලදී ඒක තමයි ලෝකේ කරන්න තියෙන කාරණාව කියලා ඒක භව නිරෝධගාමී කියලා හිතාන ඉන්න එකයි වැරද්ද. නැත්නම් ඒකේ භවගාමීත්වයේ හොඳ එකක් තියෙනවා. ඒකට කියන්නේ භවගාමී කුසලය කියලා. භවගාමී ඔබ කයින් නොගියට හේතුඵල වශයෙන් අනාගත ඵලයකට විපාකයට මුහුණ දෙන්න සිදුවෙන ක්‍රියාකාරකම් අරට වඩා හොඳයි. අන්න මිනිසා බෞද්ධයෙක් නොවුනත් මේ භවගාමී කුසලයේ යෙදී ඉන්නවා විවිධ ආගම්වල මේ යහපත් මිනිසුන්. ඔවුන් ඒකට පින් කියන එකකුත් නැහැ, කුසල් කියන එකකුත් නැහැ, භවගාමී කියන එකකුත් නැහැ. නමුත් සමාජ සේවා කියන අර්ථයෙන්, පරෝපකාරය කියන අර්ථයෙන්, උදව්පකාර කිරීම කියන අර්ථයෙන් හානියක් නොකොට උදව්කට සතුටු වීම නැමැති කාරණාවල ලෝකයේ අය දෙනවා. ඒ බඳු කරදරකාරී අවාසනාවන්ත එවන අසරණ භාවයට පත් වුණු මොහොතක පිටට එන්න ආයේ ලෝකේ ඉන්න ඕනේ.
අපි කියනවා ඒ අයට වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙව දේවතාවුන් වැනි මිනිසුන් නැත කියලා. ලස්සන ගීපදයක් ඒක. ඉතින් ඒක පෙන්වන්නේ ලෝකෝත්තර අර්ථයෙන් නෙවෙයි කඳුළු සලනන් දැකලා කඳුලින් හිනාවෙන් සරසනවා නම් වල්මත් වූවන්ට මඟ පෙන්නනවා නම් ලෝ සිටිනා වූ දෙවිවරු කියලා. ඔය පැහැදිලි කරන්නේ ඔය යහපත් මිනිසුන්ගේ අවශ්‍යතාවය. ඉතින් බුදු සමය තුළ තමයි වඩාත් මේ මිනිසුන් අයහපතෙන් ඉවත් කොට යහපත් වත්වීම පෙන්වන්නේ අදාළ විපාකයකට සුඛ විපාකයක් හිමිකම් කියන්න සිද්ධ වෙනවා හැකි වෙනවා කියලා. මිනිසුන් අතරම හෝ ඊටත් වඩා උසස් සැප ඇති ඕපපාතික තලහත 6ක. අන්න එතකොට පෘථග්ජන මට්ටමින් ගත් කල මිනිසා විසින් කරන්නා වූ මේ පින් කිරීම හෙවත් පින් රැස් කිරීම භවගාමී. නමුත් ඒක භවගාමී අකුසලය නෙමෙයි භවගාමී කුසලය. දැන් මම මේ එක පැත්තක් පැහැදිලි කරන්නේ. තවත් ඔබට තේරෙන්නේ නැති තේරෙනවත් වෙන්න පුළුවන්. නමුත් වත්මන් සමාජයේ දකින්න නැති මේ අபிසංකාර දෙකේ පවතින විපාකයට වඩා එහා ගිය තැනකටපත් වුණා මේ දෙක අතහැර ඊට වඩා වඩාත් හොඳයි කියලා හිතන. ඒක අර ටික කාම භවගාමී මෙතනින් එහා පැත්තට කාම භවගාමී නෙමෙයි ඒක රූපී අරූපී භවගාමී. ඒකට වචනයක් ත්‍රිපිටකයේ සඳහන් කරනු ලබනවා වනාන්තරගත වූ මිනිසුන් තමන්ගේ චිත්තසංතානයන්ගේ උපදින්නා වූ විවිධ අරමුණු වල තියෙනා වූ ආතතියෙන් නිදහස් වෙන්නට වෙනත් හුරු කරගත්තා වූ ආරම්මණයක් භාවිතා කොට බලවත් කර ගැනීම තුළින් සිතෙහි උපදවා ගන්නා වූ සංසුන් භාවයවත් සමාධිය දිනු කර ගැනීම තුළින් සංසුන් තැනකටපත් වෙනවායි කියලා රූපාවචර හෝ අරූපාවචර ධානය කියන. දැන් ඔවුන්ට පාපගාමී පුණ්‍යගාමී නෙමේ ධානගාමී කියන්න වෙනවා. ඔවුන්ටත් ඒ පරලෝ යන්න සිදු වෙන්නේ වච්චගොත්ත සූත්‍රයේ සඳහන් පරිදි නම් පවේ උපාදානය නිසා, පිනේ උපාදානය නිසා, ධානයේ උපාදානය නිසා. එතකොට ඒක කාමසුගතිගාමී කාමදුගතිගාමීට එහා ගිය මේ රූපී අරූපී භවගාමී. ඒක භවගාමී ධාන කුසලය. මෙන්න අපි මේ මුගාක් වචන ගොඩක් වෙනුවට මේ භවගාමී කියන පදය තුල සංසාරය විවරණය කළා. එතකොට මේක එකට වඩා එකක් හොඳ වුණාට මේක තුල අර අபிසංකාර කියන පදේ හෝ උපාදාන කියන වරද්ද හෝ ඒක තියෙනවා. ඔන්න ඔය මිනිසාට පවහරහා පිනහරහා ධාන දක්වා සිත දියුණු කිරීම තුළින් මේ භවගාමී හොඳ පැත්තට මං සලසා ගන්න පුළුවනි. නමුත් මේ සියල්ල භවගාමී මේ සියල්ල බුදුන් වහන්සේ පහළ වෙනකොට ඒ මග ගිය අය විසින් හොයාන හිටපු දේවල්. මම නම් දකින්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මිනිසුන් ගිහින් හොයාගත්ත මගවල විමුක්තිය තියනවා කියලා පෙන්වන්න නම් 아무තෙන් බුදු වෙන්න හෝ හොයන්න දෙයක් නැහැ. නමුත් වර්තමාන බුදු සමය තුළ මෙන්න මේ සමාජය පෘථග්ජන භාවයේ තුලින් එහාට ගැඹුරක් හොයන්නේ නැතුව පවෙන් භවගාමී වෙනවා, පිනෙන් භවගාමී වෙනවා, සමහර අය ඉඳලා හිටලා ධානයෙන්ත් භවගාමී වෙනවා. ඉතින් බුද්ධාගමක් තිබිලත් බුදුසසුනක් තිබිලත් ඔබට භවගාමී වෙන්නනේ පුළුවන් වෙලා තිබෙන්නේ. බුදු සමය කියන්නේ භව නිරෝධගාමී ප්‍රතිපදාවක් නේ. මම නම් දකින්නේ භව නිරෝධගාමී ප්‍රතිපදාව කවුරුවක් ගාවත් නැත්නම් ඒ රටේ බුදු සමය නැහැ කියලා. ලේබල් ගහගෙන ඇඳුම් ඇඳගෙන සද්ද කළාට මහලොකුවට ලෝකෙ උතුම් රට නැත්නම් බුදු සතේරවාදී සසුන පවතින රට කියලා. මොකද තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. භවගාමී පවෙන් පිනෙන් ධානයෙන් භවගාමී වෙලා හිටපු සත්වයින්ට තථාගතයන් වහන්සේ භව නිරෝධගාමී කියලා වෙනත් ප්‍රතිපදාවක් දේශනා කළා.
ඒක භවගාමී නෙමේ, භව නිදහස් ගාමී නැත්තම් ලෝකෝත්තර ගාමී. දැන් මේ සවන් දෙන අය හොඳින් තේරුම් ගන්න ඕන කාරණාව තමයි භවගාමීත්වයට අයත් කිසියම් කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් එහෙම භව නිරෝධගාමීත්වය හම්බ වෙන්නේ නැහැ. නමුත් අපේ අය හිතන් ඉන්නේ භවගාමී කුසලයට මේ භව නිරෝධගාමී ඵලය හම්බ වෙයි කියලා. ඕක ඉතින් මගේ ළමා කාලේ නම් මම ඇසුරු කරපු වැඩිහිටියන් ආච්චියම්මලා හැම කිව්වේ නිවන් දකින්න නම් පින් කරන්න ඕනේ කියලා. ඒක තමයි. පින් කරලා නිවන් දකින්න හදන අය අදත් ඉන්නවා. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පින් කිරීම තුළ භවගාමී සුසලයකට ලෞකික සැප විපාක අදාළ ආකාරයට මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඇරුණාම මේ බුදු සමයේ ගැඹුර ඔය අවිද්‍යාපත්‍ය සංඛාරා තුළ තිබෙන්නා වූ මේ භව මේ පාපගාමී පුණ්‍යගාමී ධානගාමී ප්‍රතිපදාව නෙවෙයි. බුදුන් වහන්සේ වදාළේ වෙනත් දෙයක්. ඒකෙන් කිසිවිටක සාර ධර්ම එහෙම අතහරින්න කියන්නේ නැහැ. යහපත් ක්‍රියාකාරකම්. අපි යහපත අයහපත දෙකට බෙදාන යහපත හොඳයි අයහපත නරකයි කියන අර්ථයට වඩා ගැඹුරු දෙයක් බුදුවරු ලෝකෙට හෙළි කරන්න හදනවා. ඒ සඳහා ඔබේ අවධානය යොමු කරන්න. එතකොට එළි වෙනවා වච්චගත සූත්‍රය ආශ්‍රයෙන් මේ උත්පත්තිවත් භවගාමීත්වය උපාදාන සහිත බැවින්. උපාදාන සහිත වීම පාපය තුළ පින තුළ ධාන තුළ කාසතු දුර්වලකමක්ද පෘථග්ජන සතු දුර්වලකමක්. පෘථග්ජන භාවය තුළ භවගාමීත්වය ලස්සන කරන්න පුළුවනි. නමුත් බුදුවරු ආර්ය භාවය තුළ භව නිරෝධගාමීත්වය නම් වූ වෙනත් ප්‍රතිපදාවක් දේශනා කරපු අය. දැන් ඔබට මේ පද දෙකයි තියෙන්නේ. අර්ථය මේකේ අර්ථය හොයා ගන්න පුළුවන් නම් ඔබට සංසිඳීම හමු වෙන්නේ නැතිද? ඔන්න මම භවගාමීත්වය විග්‍රහ කළා. භව නිරෝධගාමීත්වය ඊතුරු කාලය තුළ විග්‍රහ කරනවා. එතකොට යං සුත්තා උපසම්මති ඔබට මේ පදේම ඇති ඔබ යන්න ඕන මොන පාරද කියලා දැනගන්න. දැන් අර විග්‍රහය තුළ අපි ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන වචන මට්ටමින් පුද්ගලයන් වශයෙන් ගත්ත ඇරුණාම ඊට එහා පුද්ගල විවරණයක් නැහැ. එතකොට මේ පුද්ගල විවරණය අනාර්ය සත්‍යයක් තුළ පවතින්නේ. පුද්ගල සංවරය හෝ පුද්ගල අසංවරය දෙකම. පාපගාමීත්වයත් පුද්ගල යතුල භවගාමීත්වයේ පුණ්‍ය විපාක පැත්ත නැත්තම් ශික්ෂාපද සංවරයත් පුද්ගල විවරණයක් තුළ. පුද්ගලයා සිතින් කයෙන් වචනයෙන් සංවර වීම. මේ ඉතින් මේ බුදුවරු පහළ වෙනකොට මේ දේවල් පිළිබඳ හොයාගත්ත අය හොයාගෙන තිබිච්ච දේවල්. නමුත් ඒ ඕනෑම භවගාමීත්වයක් තුළ අදාළ සුඛ සහගත විපාක දිගු කාලීන දුක් යටපත් වීම විපාක නැතුව නෙවෙයි. නමුත් අපි මේ ඉගෙන ගන්න ග්‍රන්ථයන් තුළ පවතිනා වූ ඒ කාම භව විභව ගාමීන්ගේ ප්‍රතිලාභ තුළ නොලැබුණු දෙයක් ගැන සඳහන් වෙනවා. ඒ නොලැබුණු දෙයට කියනවා සෝවාන් ආදී මාර්ගඵල එහෙම වුන් ලැබුවේ නැහැ. එහෙනම් ඔබටත් මේ භවගාමී ප්‍රතිපදාව තුළ මොනවෙන් ගියත් සෝවාන් ආදී මාර්ගඵල එහෙම හමු වෙන්නේ නැහැ. ඒක කියන්න බය වුණාට සමාජයේ බය නැතුව කියන්න වෙලා තිබෙනවා. ඒකේ ඵලය මම විග්‍රහ කරලා තියෙනවානේ. ඒකත් ඵලයක් තමයි නැත්නම් විපාකයක් තමයි. නමුත් ඒක කර්මඵල. කර්මයට අදාළ විපාකය. කර්මය හේතුවයි විපාකයේ ඵලයයි. එතකොට මේ පාපගාමී පුණ්‍යගාමී ධානගාමී කර්මඵල සීමාවක් තුල අපි ඉන්නේ. ඒක හේතුඵල තමයි. නමුත් ඒක කර්ම විපාක. නමුත් බුදු සමය උගන්වන එක කර්මඵල නෙමෙයි ලෝකෝත්තර එක මාර්ගඵල. දැන් ඔබට තේරෙනවද කර්මයක ඵලයක් වශයෙන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා? එහෙනම් ඒකට ගත යුතු මාර්ගයක් තියෙනවා. ඒක කිලෝමීටර් 100 ගාණක් දිග නැහැ. ෂණයකින් මාර්ගය අවසානයේ ඵලය. ඒකත් එකක් එහෙම නෙමෙයි මාර්ගඵලයක් ලබන්න යන අය රටේ ඉන්නේ තාමත්. මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා කියලා. ඒ වචනේ පාඩම් කරගත්ත හැටි අරුත් විරහිත බවක් ඒ තිබෙන්නේ. එහෙම එකක් නැහැ. නමුත් මාර්ගය ගත්තොත්
අවසානයේට ඵලය හමු වෙන එක නවත්තන්න බුදුන් වහන්සේටත් බෑ. මගඵල නුවණ කියලා කතා කරන්නේ. එහෙනම් ඔබේ භවගාමීත්වය තුල පාපගාමී, පුණ්‍යගාමී, ධානගාමී ඒක භවගාමී අරුණාම මාර්ගඵලගාමී නෙමෙයි. භව නිරෝධගාමී නෙවෙයි. නමුත් මේ සූත්‍ර දේශනාවල තිබෙනවා සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති කියලා. තථාගත බුදු පියාණන් වහන්සේ භව නිරෝධය පිණිස ඒ ටික ඒකං අත්ත පදං සෙය්‍යායං සුත්වා උපසම්මති වෙන්න බැරිද? අර්ථයක් ඇති මේ එක පදේ භව නිරෝධගාමීත්වය කියන එක අහලා ඔබට අනුගමනය කරන්න පුළුවන් නම් හොඳයි. මේ භවගාමීත්වය වෙන්නේ කොහොම කියලාද ඔබ දකින්නේ? ඔය පෘථග්ජන භාවය තුළ ඒක විග්‍රහ කරන්න බෑ. මේකට පෙන්නනවා බුදුන් වහන්සේ පෙළ දහමක්. ඒ පෙළ දහම විග්‍රහ කරන්නේ පුද්ගලයා තුළ නෙමෙයි. පුද්ගලයාගේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ අරමුණක් තුළ සිදුවෙන පෙළ දහමක් විදිහට. ඇසෙනුත්, කනෙනුත්, නාසයෙනුත්, දිවෙනුත්, කයනුත්, සිතනුත් ඕන එකක් තුළ මේ පෙළ දහම ක්‍රියාත්මක වෙනවා. පමාදවාදී පෙළ දහම, පමාදගාමී පෙළ දහම කියලා කියන්න පුළුවන් අපට. අන්න අපිට එන්න වෙනවා තව තලයකට. මේ දේශනා යනු ඔබව පෙන්වන කැඩපතක්. මේ දේශනාවේ මේ භවගාමී පෙළ දහම පොතේ නෙවෙයි තියෙන්නේ ඔබ ළඟ. දැන් ගලප ගන්න ඔබ ඒකටද අයිති කියලා. එතකොට මේවා විග්‍රහ කරන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙවෙයි. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ මොහොතකින් සිදුවන ක්‍රියාදාමයක් මුල් කොටගෙන. අර අපි කතා කළ පාපගාමී, පුණ්‍යගාමී, ධානගාමී තුනටම එක පෙළයි තියෙන්නේ. ආකාර තුනක් වුණාට. එහෙම එකක් පිළිබඳව සාමාන්‍ය සමාජයේ හිතලවත් නැහැ. මම නම් දකින්නේ ඒක තමයි බුදුවරු මේ ගැඹුරින් මේ සිද්ධිය වෙන ආකාරය පැහැදිලි කළා වූ පෙළ දහම. අභිධර්මය. අන්න ඔබ ළඟ මේක මේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ සිදු වෙනවා කියලා තේරුම් ගත්තම මේක තමයි සංසාරේ කරමින් හිටියයි කියලා ඒ ඔක්කොම අනුසෝතගාමී ප්‍රතිපදාවක හිටි බව තේරෙනවා. දැන් අනුසෝතගාමී ප්‍රතිපදාව යාම දුක්ඛ නිරෝධය සිදු වෙන්නේ නැහැ. පටිසෝතගාමී ප්‍රතිපදාවකට මාරු වෙන්න වෙනවා. ඉතින් කරන්න ඕන දේ මේකයි කියලා අසා තේරුම් ගත්තාම අනුගමනය කළොත් උපසම්මතිය හමු වෙන්නේ නැද්ද සංසිඳීම? මොනවාය සංසිඳීමද සැපයි කියලා කියන්නේ? තේසං උපසමෝසුකෝ. ඒවා ඒ සංසිඳීම. ඒවා කියන්නේ මොනවද? අර අපි කතා කරපු භවගාමී තුනට හේතු වෙන්නා වූ අපුණ්‍යාභි, පුණ්‍යාභි, අනිජ්ජාභි, අபிසංකාරයේ සංසිඳීමේ සුඛයක් තියෙනවා. අපි අය අபிසංකාර රැස් කරලා ඒකේ සැප පස්සේ භවගාමී වෙලා සසරේ ලුහ බඳිනවා. මේ ගාථාවේ ඒවායේ සංසිඳීම අර උපසමෝසුකෝ, එතනත් උපසමෝසුකෝ, මෙතනත් උපසම්මති. එහෙනම් යමක් අසා උපසම සංසිඳන ආකාරයේ තේරුම් ගැනීම නේද බුදුවරයෙකුට සවන් දීම කියලා කියන්නේ. බුදුවරයෙක් ලෝකෙට එලි කළේ භවගාමී ප්‍රතිපදාව නෙමෙයි. භවගාමී ප්‍රතිපදාව ලෝකෙත් තිබුණා. ඒක උන්වහන්සේ විචිත්‍රවත් ආකාරයෙන් තුන් පැත්තකට බෙදලා පැහැදිලි කළා. ඒ සමාජයේ තුන් පැත්තක අය හිටපු නිසා ඔවුන්ට ලැබෙන ඵලය. එයින් සම්පූර්ණයෙන් වෙන් වුණා වූ වෙනත් ප්‍රතිපදාවක් බුදුවරු ලෝකෙට හෙළි කළේ. බුදුවරු ලෝකෙ පහළන තිබිච්ච බමුණන්ගේ ප්‍රතිපදා ටිකක් එකතු කරගෙන මේක බුද්ධ ආගම කියලා කිව්වට හරි, අපි බෞද්ධ කිව්වට හරි, පෘථග්ජන භාවයෙන් එහා පැත්තට යන්න බැරි නම් මොකද මේ කරන්නේ? එනිසා බුදුවරු කෙරෙහි අචල විශ්වාසයක් තියන්න වෙනවා. මගේ ළමා කාලේ පටන්ම මට බුදුරජාණන් වහන්සේ පිළිබඳව මොනම සැකයක්වත් තිබුණේ නැහැ. ඒක සංසාරික වරුද්දක් නිසා වෙන්නේ ඇති. නමුත් මේ තියෙන පෙළ තුල යමක් නොවෙනකොට මට ඒක කැමරට හොයන්න හිතෙනවා. ඒ වෙනුවෙන් කළ කැපකිරීම අති විශාලයි. නමුත් සොයන්නාට සම්බ වෙන්නේ. මේ ඔක්කොම සූත්‍ර දේශනා ටික එකට ගලපා ගත්තාම උත්තරයකට එන්න පුළුවන්. ඒ උත්තරේ උඩ ඉඳන් තමයි අපි මේ බණ කියන්නේ.
මිනිසා හොඳ හෝ නරක හෝ පව් හෝ පින් හෝ තනවත් දුප්පත්කම් තුළ අවිද්‍යාපත්‍ය සංඛාරා නම් උගුලේ අහු වෙලා. ගැලවෙන්න ඕනකමකුත් නැහැ, උගුලක් බව දන්නෙත් නැහැ. බුදුවරු අවිද්‍යා නිරෝධයෙන් සංඛාරය දේශනා කරලා තිබෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා භවගාමී, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය භව නිරෝධගාමී. ඉතින් අවිද්‍යාපත්‍ය සංඛාරයට අයිති කිසිවක් කරලා භව නිරෝධගාමීත්වය හම්බ වෙන්නේ නැහනේ. ඒකට බුදුන්ට දොස් කියලා හෝ පොත්වල දොස් කියලා හෝ හරියන්නේ නැහනේ. අපි මේක පැහැදිලි කරගන්න ඕන. කොහොමද විස්තර කරන්නේ? මේ ඕනෑ භවගාමීෙකුට භව නිරෝධගාමීත්වය පාවිච්චි කළ හැකි එකත් විශේෂ දෙයක්. බුදුවරයා පහළ වෙනකොට ඔහු පවෙන් භවගාමී වෙලාද හිටියේ? බුදුවරයා පහළ වෙනකොට ඔහු පිවෙන් භවගාමී වෙලාද හිටියේ? බුදුවරයා පහළ වෙනකොට ඔවුන් ධානයෙන් භවගාමී වෙලාද හිටියේ? නැත්නම් අද ඉන්නේ. මේ පෙළ දහම තුළ ඔබ යන පාර කියලා පෙන්නනවා. ඒ ඕනෑම කෙනෙකුට. ඒක තමයි විශේෂත්වය. මේ කණ්ඩායම් තුනම අයිති අවිද්‍යාපත්‍ය සංඛාරා නැත්නම් පෘථග්ජන නම් වූ දෝෂයක් තුළට ගොදුරු වෙලා ඉන්නේ. එහෙනම් උන්ට පෘථග්ජන ප්‍රතිපදාවක් කරුණාම බුදුරෙහි කළා වූ ආර්ය ප්‍රතිපදාවක් පිළිබඳව ගැඹුරු අවබෝධයක් දැක්මක් නැහැ. ඒ සඳහා උන්වහන්සේ ඔබ හිමාලයට හෝ ඇමරිකාවට හෝ කොහටවත් එක්කලා යන්නේ නැහැ මේක පෙන්වන්න. නන්ද කුමාරයාට දෙවගනම් පෙන්වන්න එක ගියා වගේ. ඔබ තුලින් පෙන්වනු ලබනවා මෙන්න පාර ඔබේ. ආධ්‍යාත්මික ගමන් මගේ ඔබේ පරිහාන ධම්ම මාවත පෙන්වනවා. අන්න ඔබගේ ඇස් පෑදෙනවා නම් මේ පාරේ ගිහින් නම් සසරටම වැටෙනවා ඇරුණාම ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. සසරට වැටෙන්න බුදුරෝ ඕනේ නැහැ. ඕනෑම ආගමක ඕනෑම ජාතියක ඕනෑම රටක ඉපදිලා කරන කියන ලෝභ දේශ මොහ ක්‍රියාකාරකම් තුළ සසරටමයි වැටෙන්නේ. බුදුරේ ලෝට දහමක් එලි කරලා දේශනා කළ පවතිනා වූ කාලයේ බුද්ධෝත්පාදේ නම් ඒකේ භවගාමී වෙන එක මහලුකු වැඩක් නෙමෙයි. ඒකට අමුතු බණක් දැනගන්න ඕන නැහැ. නමුත් භව නිරෝධගාමීත්වය කලින් කාලට ඉස්මතු වෙනවා, කලින් කාලට යට වෙනවා. මානං කල්පනා කරන්නේ බෞද්ධ පින්නතුන් සැමෝම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මාසෙන් හිටියට කමක් නැහැ. යුතුයකම් මිටු කළාට කමක් නැහැ. භව නිරෝධගාමීෙක් වෙන්න ඕනේ. බුදුන්ට කරන හොඳම ගෞරවය ඒක කියලා තමයි මම දකින්නේ. ඒ භව නිරෝධාය ධම්මං දේශේ තින්නේ. ඉතින් මේක ජීවිතයක් තුළ දේශනා කරන්නේ නැහැ. මේක අරමුණක් තුළ දේශනා කරන්නේ. මේක පංච උපාදානස්කන්ධයක් තුළ දේශනා කරන්නේ. මේක පව තුලත් පින තුලත් ධානය තුලත් පංච උපාදානස්කන්ධය තුළ පැහැදිලි කරනවා. අන්න ඔබ කරමින් ඉන්න දේ පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් මේකේ කරනවා. ඔබ තේරුම් ගන්න ඔබ ඒකද කරමින් ඉන්නේ කියලා. අන්න එහෙමයි තේරුම් ගන්න ඕනේ. කොහොමද මේ භවයේ ගමන් කරන්න හේතු ඉතුරු වෙන්නේ? එහෙම නැත්නම් ඔබ කියන විදිහට පින් රැස් වෙන්නේ, පව් රැස් වෙන්නේ, ධාන කුසල් රැස් වෙන්නේ, අභිසංකාර වෙන්නේ? අරමුණක් විඳින්න ගිහින් අරමුණේ මුලා වීම තුළ. අරමුණේ මුලාව අද එකක් නෙමෙයි. අද ජීවත් වෙනකොට මේ වන විට ඔබ අරමුණ කෙරෙහි මුලා වෙලා ඊට ආගයන් එකතු කරලා තියෙන සිතේ. ඉන්න ඔබට ඇහැට කනට නාසයට දිවට කැටෙtti ඒවට අදාළ ඇලීම් ගැටීම් ෂණයකින් හිතට එනවා. ඒ තමන්ට අදාළ ඇලීම් ගැටීම් ටික හිතට එන්නට බාහිර කාරණා දෙකක් උදව් වෙනවා. ඇසේ නම් ප්‍රසාදය සහ රූප රූපය, කනේ නම් ප්‍රසාදය සහ ශබ්ද රූපය, නාසයෙන් නම් ප්‍රසාදය සහ ගන්ධ රූපය. ඔය විදිහට බාහිර කාරණා දෙකක් පුංචි ප්‍රත්‍ය. නමුත් මේකට ඔබ ළඟට එන කාරණය මේ නිකන් කරුණාවක් එකතු වීමක් නෙමෙයි, අபிසංඛාර ප්‍රත්‍යක්, අபிසංඛාර විඥානය. එය තමයි ඔබට ස්පර්ශ වෙන්නේ. පෘථග්ජනයාට තින්නම් සංගති පස්සෝ කියන එක. දැන් ඔබ විඳින්නේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි ස්පර්ශ වූ දෙය. වේදනා, සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. ඔබට ඒක කෙනෙක් දෙයක් තැනක් තියෙන දෙයක් කොට ගන්නවා, මමත්වෙන් ගැනීමක් තියෙනවා. ඒ නිසා ඒකට ඇලීමක් හෝ ගැටීමක් ඇති කර ගන්නවාමයි. වේදනා පච්චය තණ්හා.
එහෙම වුණොත් අන්න අර භවගාමිත්වයට හේතු වෙන්නා වූ ඊළඟ පියවර වශයෙන් අර උපාදානස්ස කියන පදයට අයිති බැඳීම සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඊළඟ ඵලයේ භව. දැන් මේ පෙළ තුල තියෙනවා රතු ඉර පණින සීමාවක් තණ්හා උපාදාන භව කියලා. මේක පාපය තුලත් තණ්හා උපාදාන භව, පින තුලත් තණ්හා උපාදාන භව, ධානය තුලත් තණ්හා උපාදාන භව. පාපය තුල පින තුල කාම තණ්හා, ධානය තුල භව තණ්හා විභව තණ්හා. එහෙමයි. මේකට කවුරුත් කිව්වේ නැති වුණාට මේ තණ්හා උපාදාන භව වීමට තමයි අවිද්‍යා සංකාර කියන්නේ කියලා මම කියනවා. ආය අතීත ජීවිතයට යන්න ඕනේ අවිද්‍යාව පත්‍ය සංකාරා හොයන්න. දැන් ඔය තියෙන්නේ. දැන් නම් මේක සිද්ධ වෙන්නේ ඕක නොවෙන්න මොකද කරන්න ඕනේ? දැන් ඔබට ඔබ තුලින් අවිද්‍යාව පත්‍ය සංකාරා හොයාගන්න පුළුවන්ද? අන්න භවගාමිත්වය. දැන් පටිච්චසම්පාද ධර්ම න්‍යාය ගත්තොත් අවිද්‍යාව පත්‍ය සංකාරාගට ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායා සම්භවಂತಿ ඒව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. ඔන්න බුදුහාමුදුරුව පහළ වෙන්න පෙර මිනිසුන් පව පින ධානය ඔස්සේ උරුම කරගත්ත දෑවැද්ද පිළිබඳව බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම. මේක බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක පැහැදිලි කරගත්තේ නැතුව සත්වයා ඒක යමින් ඉන්නවා. අන්න අර උග්ගටඥ පුද්ගලයාට විපරිතඥ පුද්ගලයාට ඕක කියන්න ඕනේ නැහැ. ඕක දන්නවා ඒක නමුත් නෙయ్య පුද්ගලයාට ඕකත් කියලා දෙන්න ඕනලු. මෙන්න මෙහෙමයි උඹේ අනාගතේ. මහා භයානකයි කියලා. ප්‍රමාද විහාරිත්තේ මේ සසරේ ඇවිදින ආකාරය එහෙම කෙනෙකුට පැහැදිලි කරලා දෙනවා තථාගතයන් වහන්සේ. දැන් ඒ ක්‍රියාමාර්ගය තුල භව නිරෝධගාමිත්වයක් නැහැනේ. ඒ භව ගාමිත්වය සඳහා කරුණු පැහැදිලි කිරීමක්. දැන් මේ භව නිරෝධගාමී කියලානේ කියන්නේ. එහෙනම් මට තේරෙනවා කාම දුගතිගාමිත්වයට යන හේතු ඉවර වුණොත් තමයි එහෙ යන්නේ නැත්තේ. කාම සුගතිගාමිත්වයට යන හේතු ඉවර වුණොත් තමයි එහෙ යන්නේ නැත්තේ. රූපී අරූපී බඹතල වල යන්න හේතු තිබුණොත් තමයි එහෙ යන්නේ නැත්තේ. ආපහු උපදවාගෙන යන්න ඕනෙත් නැහැ. ඒ අයට තමන්ගේ තියෙන හේතුන්ගේ ඵලය භවගාමිත්වය මෙතනින් මිදලා බුදුරු මග ඇරලා මේ ගමනට යන්න සිද්ධ වෙන නිසා තථාගතයන් වහන්සේ ඊට වඩා ලස්සන ප්‍රතිපදාවක් දේශනා කරමින් අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් ඔබට ඒ මොහොතේ අනුගමනය කරන්න ඇවිදිමින් විතරක් අනුගමනය කරන්න නෙවෙයි ඉඳගෙන විතරක් අනුගමනය කරන්න නෙවෙයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්න මොහොතේදී අනුගමනය කරන්න මෙන්න මෙහෙමයි භව නිරෝධය සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔය කතා කළේ උපාදානය සිද්ධ වෙන හැටි. උපාදානයෙන් භව ජාතිනේ. බුදුරු දේශනා කළේම උපාදානයෙන් මිදීම මුල්කට ගත්තාමක් කියලා ඔය පිළිගන්නව නේද? සෝපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්ස. උපාදාන රහිත වෙන එක එහෙනම් භව නිරෝධගාමී ප්‍රතිපදාව නේද? භව නිරෝධාය. ඒ උපාදාන එකයි නෙමෙයි තියෙන්නේ ජීවිත අවසානයේ නෙමෙයි උපාදාන රහිත වෙන්න ඕනේ. උපාදාන සහිත වෙන තැනම උපාදාන රහිත වෙන්න වෙනවා. අන්න වෙන්න ඕන කාරණාව තේරෙනවා. මේ පෙළදහම ප්‍රමාදී පෙළදහම මම පැහැදිලි කළන්නේ. දැන් ඊට පස්සේ අප්‍රමාදී පෙළදහමට එනවා අපි. අන්න ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රමයෙන් දිනු කරන ආපුවාම ඊට පස්සේ මේ පුද්ගල පිළිබඳ විවරණය පුද්ගලයා පිළිබඳ විවරණය ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තරව පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයකට කොටු කරනවා. පංච උපාදානස්කන්ධය තුළ ඉන් එහාට නොයා සිදුවෙන දේ පැහැදිලි කරනවා. එතකොට ඒක සියුම් දහමක්. අර හොඳ නරක පව්පින් දෙක මුල් කොට ගත්ත පුද්ගල විවරණයක් පවතින ආගම් වලට ඉක්මවා යන මනෝවිද්‍යාත්මක සිත පිළිබඳ ක්‍රියාකාරීත්වය සිත මුල් කර ගැනීමෙන් අනාගතය සකස් වෙන ආකාරය පිළිබඳ සුන්දරතම විග්‍රහයක්. මම නම් දකින්නේ මේ බණපදේ අහන්න හම් වෙච්ච කන මොනතරම් වාසනාවන්තද කියලා. සංසාරේ ඔක හොයාන කොතරම් යනවද මිනිස්සයෝ.
ආගම් වශයෙන් හොයාගෙන යනවා. බුදුදහම වශයෙන් ලෝකේ හැමතැනම එක එක දේවල් කරමින් හොයන් යනවා. අර භවගාමී ක්‍රියාකලාපයන් බුද්ධ ආගම කියලා හිතාගෙන කෙලෙස් යටපත් කරගනිමින් ඒවයි මහන්සි වෙනවා. අත්කලමතානුයෝගින් බවට පත් වෙලා Tamanම අත්කලමතානුයෝගින් බව දන්නේ නැහැ. මැදුම් පිළිවෙලක් දහම් ප්‍රතිපදාවක් බුදුරු පැහැදිලි කළා. තේරුම් අරන්නේ අනුගමනය කරන්න ඕන. අපේ ජීවිතෙත් අපි මුලින් අනුගමනය කරේ මොකවත් තේරුම් අරන් නෙමෙයි. බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ඉතින් පොතපත කියවලා කියන දේ කරනවා. නැත්තම් ලැබෙන දේ කරනවා. නමුත් අපිට මේ සදහම් පෙළ ගැඹුරට වැටෙනකොට තමයි තේරෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්මස්සවණයෙන් පස්සේ තමයි පාරට වැටෙන්න ඕනේ කියලා. පළමුව තමන්ගේ අතින් සිදුවෙන ප්‍රමාද විහරණය තේරුම් අරගෙන දැන් මෙන්නයි අප්‍රමාද විහරණය මේකයි මම කරන්න ඕන කියලා තේරුම් ගත්තාම ඒක තුළ ලැබෙනා වූ ප්‍රතිඵල තේරෙනකොට කවුරුත් ආයේ ඇඟිල්ලෙන් යන මේ උද්‍යෝගමත් කරන්න ඕනෙත් නැහැ, තල්ලු කරගෙන යන්න ඕනෙත් නැහැ. භවගාමීත්වය තුළ සසරේ ගමන් කරන්න සිදුවෙන ආකාරයේ භයානකත්වය තේරුම් ගත්තම ඒක නම් ගැලවීමක් නැහැ කියලා තේරුම් ගත්තාම ඔහුට ඕන වෙනවා භව නිරෝධගාමීත්වය. සියුම් දෙයක්. අන්න දැන් අපි කතා කළේ කර්මඵල. ඔය තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා කියන එක පාපයටත් හරි. එතකොට පාප විපාක, පිනටත් හරි පුණ්‍ය විපාක, ධානයටත් හරි ධාන විපාක. එහෙම ඒ පෙළ ඕන එකකට හරි. පාපේ නම් පාප තණ්හා, පිනේ නම් පුණ්‍ය තණ්හා, ධානේ නම් ධාන තණ්හා. ඉතින් ඔය පෙළේ තමයි ඉන්නේ සමාජයේ. තව ඉතින් අනවශ්‍ය ඕනෑ නැති මේ දහසක් වචන කතා කර කර පඬිත වාක්‍ය දේශනා කර කර කල් මරනවා. නමුත් මේ තථාගතවරු මේ අපි කතා කරපු මේ ඇහැ තුලම කන තුලම නාසය තුලම මේ වදින් මිදෙන්න කරන්න ඕන දේ පෙන්වලා තිබෙනවා. අන්න ඒ ඔබ අතින් වෙන්න ඕන ආකාරය තේරුම් ගන්න. මම පද දෙකක් එකතු කරනවා. අතීතං අනුසෝචන්ති එක පදයක්. යදතීනම් පහිනන්තං තවත් පදයක්. ඔය ඉස්සර ජීවිතේ නෙමෙයි පෙන්වන්නේ. ඔබ අද මේ මොහොතට පෙර ඔබ අතින් සිදුනා වූ යම් තාක් දේවල් ඇද්ද? මේවා එනකොට සිදුවීම් නෙමෙයි. සිදු වෙලා අවසන් වෙච්ච හීන. මං කියන්නේ පිළුණු දේවල් කියලා. නමුත් පු탁ජන පුද්ගලයාට මේවා පිළුණු දේවල් වශයෙන් පේන්නේ නැහැ. මේවා මත ඉඳගෙන තීරණ ගන්නවා. ඒ කියන්නේ ඔහු මෙහෙවන්නේ අතීතයේ විසින්. පිළුණු අතීතයේ ඔහුට වර්තමානයේ බවට පත් කරලා ඒ විසින් ඔහු මෙහෙවනවා. මේ අතීතයේ මත මෙහෙවන එකට තමයි පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියලා පැවැත්මක් පෙන්වලා තිබෙන්නේ. යතතීතම් පහිනන්තං තේරුම් ගන්න. අතීත නම් අතහැරලා දාන්නකෝ ඒක. අන්න එහෙම අලුත් පාරකට එන්න ඕන. මේ විදිහේ ඔබ විසින් ඔබේ ජීවිතය තුළ හදාගත්ත ආ වූ දෙයක් අවුරුදු 25ක් 30ක් 50ක් 60ක් තිස්සේ චිත්තාභ්‍යන්තරේ හංගාගෙන තබාගෙන අදාළ කාරණයක් ගැටෙනකොට ඒක එළියට අරගෙන ඒක තලු මරනවා. ඒකත් එක්කලා ගැටුම් ඇති කරගන්නවා. විඳවනවා. දහස්වරක් කල්පනා කරලා බලන්නකො තියෙන දෙයක්ද ඔය කියලා. දැන් නම් මේ යමක් සිදු වෙනකොට ඒකට සිදුවීමක් කියලා කිව්ව හැකි. මතක් වෙනවා කියන්නේ සිදුවීමක්ද? උණ දෙයක් පිළිබඳ සිතුවිල්ලක් විතරනේ. ඉතින් ඕක බරපතලව විඳවන්න ඕනේ නැහැ. සිතුවිල්ලක් වශයෙන් දකින්න තැහැල්ලු කරගන්නකෝ. ඒකේ බර ටිකනේ ඔය පශ්චාත්තාපේ නැත්තම් ආතතිය කියලා කියන්නේ. ඔය සිතින් දහස්වර මැරෙනවා කියලා කියන්නේ මිනිසුන්. අර අතීතයේ මතක් කර රැලි වෙනකන් නිදි නැතුව දැවෙනවා තැවෙනවා පිච්චෙනවා. හදවතක් වෙලා මැරිලාම වැටෙනවා සමහර හිබර තරම. නමුත් මේ භාවිතා කරන්නේ පිළිණු ආහාරයක් කියලා තේරෙනවා නම් මොකටද මේකට එකතු වෙන්නේ? එතකොට වෙන පෙලක් තියෙනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියන එක ආයෙත් ඇහි කනේ නාසයේ දිවේ කයේ පවෙපිනේ දානේ තියෙන්නේ. නමුත් ආපහු චුට්ටක් පොඩ්ඩක් බලන්න වෙනවා. මේ තණ්හා කරන්නේ මොකේද? පුරාණ වේදනාවට. Taman හදාගත්ත සැප දුක් උපේක්ෂා වේදනාවට. වේදනාව කොහෙන්ද එන්නේ? පස්සෙන්.
පස්සේ කුමක්ද? කරුණු තුනක් එකතු වීමද? නෑ අර අபிසංකාර විඥානේ පස්ස වෙන්නේ. තමන් හදාගත්ත තමන්ගේ එකතු කරගත්ත කුණු ගොඩ. ඒ අතීතයට එකතු වෙනවා නේද ඔබ ආයෙත්? අතීතයට එකතු වී වර්තමානය හරහා අනාගතය හදන මේ භවගාමී ප්‍රතිපදාවේ නේද ඔබ ඉන්නේ පවපින ධානය තුල. පජහත කියන්නේ ඇයි? එයාට එන්න දෙන්නේ නැතුව අපි ගාවට. එයා පිළිවෙච්ච කෙනෙක් කියලා අපිට වද දෙන්නේ මෙයා කියලා තේරුම් අරගෙන එයාට එන්න දෙන්නේ නැතු වෙන්න මෙතෙන්ද බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිද්ධිය දකින සතිය නැමැති චෛතසිකය දිනු කරගන්න. එයා හරස් කපනවා එන්න දෙන්නේ නැහැ. වදකයා තමන්ගේ. එතකොට එහෙමනම් ඒක අතහැරපුවාම මොකද වෙන්නේ? ඒකට සාමාන්‍ය ස්කන්ධයන්ට මොනවාවත් ඒක භාවිතා කළොත් අනාගතයට සම්බන්ධ වෙන්නේ ඒක මොහොතකින් නැත නිසා අපි අල්ලගත්තේ නැත්නම් අතහැරෙනවා. දැන් මේ පස්ස නැති වුණොත් ඔබට ඔබ විඳපු සැප දුක් උපේක්ෂා වේදනාවල බෙදීම් තියනවාද? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ නේද? වේදනාවල බෙදීම් නැත්නම් ඇලීම් ගැටීම් තියනවාද? වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ නේද? තණ්හා නැත්නම් ආයෙත් පස්සේ ගන්න ඉප හේතු වීමක් උපාදාන තියනවාද? තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ නේද? උපාදාන වුණේ නැත්නම් ආයෙත් හටගන්න භවගාමී හේතුවක් ඉතුරු වෙනවද පවපින ධානයේ ඔස්සේ? දැන් පව්කාරයාට පව්ව නිරෝධය, පින්කාරයාට පින් භව නිරෝධය, ධානලාභියාට ධාන භව නිරෝධය. භව නිරෝධාය ධම්මං දේසේති. භව නිරෝධ මොකක් කියලාද කියන්නේ? භව නිරෝධෝ නිබ්බානං. මාර්ගඵලය කියලා ජීවිත අවසාන එකක් ලැබෙනකන් ඉන්නවද? භව නිරෝධ වෙනකොටම ලැබෙන ඵලය නිබ්බානය කියලා කල්පනා කරනවද ආර්ය පුද්ගලයාට මොහොතක් පාසා? බලන්න. මේ සියුම් තැනට එන්න කල්පනා කරන්න. ඔන්න. සසර හදන හැටි තමයි ලෝකයා ඉගෙනගෙන ඉන්නේ. ඔහු සසර හදන්න ලෑස්ති කරගෙන ඉන්නවා තුන් පැත්තකට. බුදුවරු වර්තමාන මොහොත සසර කඩන හැටි උගන්වනවා. මේක සසර මේ බන්ධනයක් නේ දිගින් දිගටම යන ඉවරයක් නැති කන්දානම් ප්‍රතිපාති ධාතු ආයතනයි අබ්බොච්චින්නම් පවත්තමානම් අකණ්ඩ පැවැත්මනේ. තථාගතයන් වහන්සේ මෙතන ඛණ්ඩනය කරන්න තැනක් හොයාගන්නවා. දැන් ඉතින් මේ දංගෙඩිය තුල ලෝභයේ දේශයේ මොහයට මරණය හිමි වෙනවා. ඔබට නෙමෙයි. මේක දංගෙඩියක් මේක. මේ දකින නුවණ විදර්ශනා ඥානයන් කියලා කියනවා මේ දංගෙඩිය තුල ලෝභක්කේ දේශක්කේ මොහක්කේ මේගොල්ලෝ මරණයටපත් වෙන්න ඕන. ඒවා නම් භවය හැදුවේ ඒවා නිරෝධ වෙනකොට භව නිරෝධ වෙන්නේ නැද්ද? ඔන්න අපි ඒකං අත්ත පදං සෙය්‍යා. අර ගාථාව ඔස්සේ අපි දකින දෙයක් ඔන්න ඔය විදිහට යං සුත්තා මේක අහලා ඔබට මේ මග ගන්න තේරෙනවා නම් ඔබ සංසිඳෙන්න තව මොකක්වත් බණ අහන්න ඕන නැහැ. භාවනා කරන්න කොහොමද කියලා අහන එකක් නැහැ. එබැවින් සියුම් ධර්ම කරුණු තේරුම් අරගෙන ඒවයින් විග්‍රහ වෙන්නේ ඔබේ හදවත, ඔබේ සිත, ඔබේ ඇහි කනේ නාසයේ ක්‍රියාකාරීත්වය, පමාද විහාරීත්වය සහ අපමාද විහාරීත්වය බව තේරුම් අරගෙන සංසාරේ කරපු මෝඩකමෙන් අත මිදෙන්න ගෞතම සසුන තුළ උගන්වපු මේ සදහම් මඟ පිළිපදින කෙනෙක් බවට පත් වෙන්න. ඔබත් ආලෝකමත් වේ, රත් ආලෝකමත් වේ, ලෝකත් ආලෝකමත් වේ. බුදුරු ලෝට එලි කළා වූ ධම්ම මඟ ගන්න පුද්ගලයෝ ධම්මචාරී තමයි ඉතින් ආයේ. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනයේ ප්‍රතිපදාවට එන්නට අවශ්‍ය නොනැස ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනා කරමින් මම අනුශාසනාව මෙසේ අවසන් කරනවා. මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ අනෝමා උඩන්ගාවේ මහත්මිය සහ දිනෝදි දියණිය විසින්. අරමුණු අතර 2019 ඔක්තෝබර් මාස 16 වෙනිදා පරලෝසෙපත් තම ස්වාමි පුරුෂයාට සහ අපච්චීට සංසාර දුක් කෙලවර කර නිවන් සුව පැතීම පිණිස මේ උතුම් ධර්ම දාමයේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් සුව පිණිසම. බීමුබ උගණ්ඩාවේ ලීලා නානායක්කාර ධර්මවංශ රාජපක්ෂ විමලා හේරත්
රෝහණ උඩන්ගාවේ ආනන්ද රාජපක්ෂ නිලුමා උඩන්ගාවේ යන මියගිය ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර නිවන් සුව පිණිස වුන්ට මෙම පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් රටවැසි ලෝවැසි සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සුජීවත් සිටින සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. නිර්මල බුද්ධාම දේශනා කිරීමට චිරාත් කාලයක් සිත සැලසේවා. යහපත් ප්‍රාර්ථනා සියල්ල අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබ හැමටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැමටත් අර හැම දිනාගේ පැතුම් මේ විදිහට ඉටු වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා ඔබේ ඥාතින් වෙනුවෙන්. ඔබ හැම දිනාටත් ඉහාත්ම වශයෙන්ම මේ භවගාමිත්ව සහ භව නිරෝධගාමිත්වය කියන එක ඔබ තුලින් තේරුම් ගන්න ලැබීම තුලින් තවදුරටත් භවගාමිත්වය තුල සතර ගමන හදා ගන්නවද භව නිරෝධගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙනවද කියන කාරණාව තේරුම් ගන්න ලැබීම තුලින් ඉහාත්ම වශයෙන් ඔබට බුදුරු එලි කළා වූ රහසින් ප්‍රයෝජන ගන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අනෝමා උඩන්ගාවේ මහත්මිය සහ දිනෝදි දියණිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2019 වර්ෂයේ ඔක්තෝබර් මාස 16 වන දින පරලෝ සැපත් දායකත්වයේ දරූ අයගේ ස්වාමි පුරුෂයාට සහ අප්පච්චීට සංසාර දුකින් කෙලවර නිවන් සුව පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. වී මූබ උඩන්ගාවේ ලීලා නානායක්කාර ධර්මවංශ රාජපක්ෂ විමලා හේරත් රෝහණ උඩන්ගාවේ ආනන්ද රාජපක්ෂ නිලුමා උඩන්ගාවේ යන මියගිය ඥාතීන්ට නිවන් සුව පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට රටවැසි ලෝවැසි සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. නිර්මල බුදුදහම දේශනා කිරීමට චිරාත් කාලයක් සිත සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.